අපිට කරන්න තියෙන්නේ පදාර්ථයේ විපර්යාස පාඩම 8 අවසර. ඒක තමයි සාකච්ඡා කරන්න හදන්නේ අපි. වඩාත්ම නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න කියලා කියනවා. භෞතික විපර්යාසයක් වන්නේ මොකක්ද කියලා අහනවා. අපේ මේ පරිසරයේ සිදුවන විපර්යාස වර්ග දෙකක් තියෙනවා. මොනවාද පුතා ඒ දෙක? භෞතික විපර්යාස සහ රසායනික විපර්යාස. ඔව්. මේව තමයි මේ පරිසරයේ සිදුවන විපර්යාස. එතකොට භෞතික විපර්යාසයක් වෙනකොට සිදුවන විශේෂ දේ තමයි මොකද්ද? ඒකෙදී අර නව ද්‍රව්‍ය සැදීමක් සිද්ධ වෙන්නේ නැහැ භෞතික විපර්යාසයකදී. උදාහරණයක් අයිස් දියවීම. අයිස් කියන්නේ ජලය, දිය වුණාම ද්‍රව ජලය කියන්නේ ජලයම තමයි. අලුත් ද්‍රව්‍යයක් හැදිලා නැහැ එතන. ඉටි දියවීම. ඉටි පන්දමේ තියෙන ඉටි ටික දිය වුණා කියලා කියන්නේ මොකද්ද? ඉටි ටික ද්‍රව ඝන ඉටි ටික ද්‍රව ඉටි බවට පත් වෙන එකට තමයි කියන්නේ. එතකොට ඒ වෙලාවේ අලුත් ද්‍රව්‍යයක් හැදිලා නැහැ. අන්න ඒවා භෞතික විපර්යාස. කඩදාසියක් කෑලි වලට ඉරනවා. භෞතික විපර්යාසයක්. අය කඩදාසිය කැබලි වලට ඉරුවා කියලා අලුත් ද්‍රව්‍යයක් හැදෙනවද? නෑ, අලුත් ද්‍රව්‍යයක් හැදෙන්නේ නෑ. ඒ වගේම රසායනික විපර්යාසයක් ගත්තොත් එහෙම ඒකෙන් අලුත් ද්‍රව්‍යයක් හැදෙනවා. හරි. තියෙන ද්‍රව්‍ය සංයුතිය වෙනස් වෙලා අලුත් ද්‍රව්‍යයක් හැදෙනවා. උදාහරණයක් කියන්නකෝ බලන්න මට රසායනික විපර්යාසයකට. කඩදාසියක් දහනය වීම. හරිම හොඳ කපටි උත්තරයක්. ඇයි එහෙම කියන්නේ? මේකේ උත්තරේ දෙවෙනියට තියෙන උත්තරේ කමන්නේ. හරි. කඩදාසියක් දහනය වීම රසායනික විපර්යාසයක්. ඒකදී කඩදාසි තමයි මුලින්ම තියෙන්නේ. ඒක විපර්යාසයකට ලක් වුණාම අලු හැදෙනවා, දුම හැදෙනවා, ඒ වගේ දේවල් හැදෙනවා. එතකොට අර තිබුණ ද්‍රව්‍යයට වඩා වෙනස් දෙයක් හැදිලා. රසායනික විපර්යාසයක්. මැග්නීසියම් පටියක් දහනය කිරීම. මැග්නීසියම් පටියක් දහනය කරපුවාම මොකද වෙන්නේ? ඒකදි වෙන්නේ සුදු පාට කුඩක් ඉතුරු වෙලා දුමක් පිට වෙලා යනවා. අලුත් ද්‍රව්‍යයක් හැදෙනවා. රසායනික විපර්යාස. යකඩ මල වැදීම. යකඩ මොකද වෙන්නේ? යකඩ මල බැඳුනහම ඔක්සිජන් එක එකතු වෙලා අලුත් සංයෝගයක් හැදෙනවා. අලුත් සංයෝගයක් හැදෙනවා. එතකොට රසායනික විපර්යාස මේවා ආපහු අනිත් පැත්තට කරවන්න බෑ. භෞතික විපර්යාස නම් බොහෝමයක් ආපසු සිදු කරන්න පුළුවන්. අයිස් දිය වෙනවා වගේම දිය විච්ච ඒවා නැවත අයිස් කරන්න පුළුවන්. ඉටි දිය වෙනවා වගේම ඉටි ටික ආපහු ඝන කරන්නත් පුළුවන්. ඒ වගේ. හැබැයි රසායනික විපර්යාස ආපස්සට සිද්ධ කරන්න ඉතාමත්ම අමාරුයි. හරි. එතකොට ඔන්න ඔය ටික ඔළුවේ තියාගෙන භෞතික විපර්යාසයක් ගැන අපි මෙතන බලමු. කඩදාසියක් කැබලි වලට ඉරීම භෞතික විපර්යාසයක්ද රසායනික විපර්යාසයක්ද? භෞතික විපර්යාසයක්. කඩදාසියක් දහනය කිරීම. මැග්නීසියම් පටියක් දහනය කිරීම. යකඩ මල බැඳීම. රසායනික විපර්යාසයක්. එතකොට එතන උත්තරේ එන්නේ මොකද්ද? කඩදාසියක් කැබලි වලට ඉරීම. මේක ඉස්සරහ පොඩි නෝට් එකක් දාගමු අපි වෙන පාටකින් ලියාගෙන දම් පෑනින් ලියා ගන්න. භෞතික විපර්යාසයකදී
නව ද්‍රව්‍ය තැනීමක් සිදු නොවේ. හරි නව ද්‍රව්‍ය තැනීමක් සිදු නොවේ. එතකොට අපි ඒක පොඩි නෝට් එකක් දාගත්තා. මොනවාද භෞතික විපර්යාසයක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න. හරි. ඊට පස්සේ අංක 2 නිවැරදි ප්‍රකාශය තෝරන්න. ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ඝනයක් වීම විලයනයයි. ඇත්තද ළමයි? නෑ. ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ඝනයක් වීම අපි කියනවා හිමායනය කියලා. ඉස්සරහින් ඉරක් ගහලා ලියාගන්න හිමායනය කියලා. හරි. ඊගාවට ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් වායු අවස්ථාවට පත්වීම වාෂ්පීකරණයයි කියලා කියනවා. ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් වායු අවස්ථාවට ද්‍රවයක් වායුවක් වෙනකොට අපි කියනවා වාෂ්පීකරණය කියලා. ඒක හරි නේද ළමයි? ඔව් හරි. හරි. ඒක තමයි උත්තරේ වෙන්න ඕනේ. එහෙනම් නිවැරදි ප්‍රකාශය ඒකනේ. ඊටු දෙකත් අපි නිකමට බලමු. ඝන අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ද්‍රව බවට පත්වීම හිමායනයයි කියලා කියනවා. ඝනයක් ද්‍රවයක් බවට පත්වෙන එක හිමායනය නෙමෙයි. මොකද්ද මතකද? විලයනය. විලයනය. හරියටම හරි. විලයනය. ඉස්සරහින් ඉලක්ක ගාලා ලියන විලයනය. විලයනය. ඊට පස්සේ ද්‍රවයක් වායු අවස්ථාවට පත්වීම ඝනීභවනයයි කියලා තියෙනවා. ද්‍රවයක් වායු අවස්ථාවට පත්වීමට අපි කියන්නේ මොකද්ද පුතා? වාෂ්පීකරණය. වාෂ්පීකරණය කියලා කියනවා. ඒක ඉස්සරහින් ලියා ගන්න. හරි. ඊට පස්සේ ඌර්ධෝපාතනයට උදාහරණයකි කියලා කියනවා. ඌර්ධෝපාතනයට උදාහරණය මොකද්ද පුතේ? ඌර්ධෝපාතනය කියලා කියන්නේ ඝනයක් වායුවක් බවට පත්වීම. ඝනයක් ද්‍රවයක් බවට පත් නොවි කෙලින්ම වායුවක් බවට පත්වීමට අපි කියනවා ඌර්ධෝපාතනය කියලා. හරි. ඒක ලියන්න. හරි අපි ඉස්සරහෙන් දම්පාට පැනේ ලියාගමු. ඝනයක් රත් කිරීමේදී ද්‍රව බවට පත් නොවි වායු බවට පත්වීම
වායුවක් බවට පත්වීම. වායුවක් බවට පත්වීම. ඌර්ධවෝපාතනයයි. ඌර්ධවපාතනයයි. තර ඌර්ධවපාතනය කියන්නේ ඒකට. ඊගාවට ඒකට උදාහරණය ජලය වාෂ්ප බවට පත් වෙනකොට කෙලින්ම ඝනයක් වාෂ්ප වෙන්නේ නැහැ. ඝනය ද්‍රවයක් වෙලා ද්‍රවය තමයි වාෂ්පය බවට පත් වෙන්නේ. එහෙනම් ඒක වැරදි. ඊගාවට ඉටි රත් කරද්දී ඉටි දිය වෙලා තමයි වාෂ්ප වෙන්නේ. එහෙනම් ඒකත් වැරදි. සීනි රත් කරද්දී සීනි උණු වෙනවා කියලා කියන්නේ සීනි දිය වෙනවා. පැණි වෙනවා කියන්නේ ද්‍රව බවට පත් වෙනවා. රත් පත් වෙලා තමයි වාෂ්ප වෙනවා නම් වාෂ්ප වෙන්නේ. වැරදි. අයඩීන් කැට රත් කරද්දී නම් මොකක් වෙනවද? ඌර්ධවෝපාතනයට ලක් වෙනවා. අයඩීන් කැට රත් කරද්දී කෙලින්ම ද්‍රව වෙන්නේ නැතුව වාෂ්පම වෙනවා. හරි. ඒක තමයි උත්තරේ. කොපර් සල්ෆේට් ද්‍රාවණයකට යකඩ ඇණයක් දමා නිරීක්ෂණය කළ විට දැකිය නොහැක්කේ මොකක්ද කියලා අහනවා. කොපර් සල්ෆේට් ද්‍රාවණයකට යකඩ ඇණයක් දාපුවාම මොකද්ද දකින්න බැරි කියලා අහනවා. මොකද්ද පුතා දකින්න බැරි? වායුවක් පිට ඔයගලන්ට පෙන්නන්න අම්මා. ඉන්න වීඩියෝ එක පෙන්නන්න. කොපර් සල්ෆේට් ද්‍රාවණය මොන පාටයිද පුතේ? සුදු පාටයි. අනිත් කට්ටිය මොකද කියන්නේ? නිල් පාටයි. සුදු පාටයි. නිල් පැහැති. කොපර් සල්ෆේට් ද්‍රාවණය මොන පාටයිද? නිල් පැහැති. නිල් පාටයි. මේ පරීක්ෂණය බලා ගන්න ගමන් ඔතනින් ඉස්සරහ ලියා ගන්න කොපර් සල්ෆේට් ද්‍රාවණය නිල් පැහැති කියලා. ඕක ඕනි වෙන උසස් මේ මේ උසස් පෙළටත් ඕනි වෙනවා. සාමාන්‍ය පෙළටත් ඕනි වෙනවා. බලන්න පුතේ මොකද වෙලා තියෙන්නේ කියලා. ද්‍රාවණයේ නිල් පාට මොකද වෙලා තියෙන්නේ? නිල් පාට අඩු වෙලා. රතු පැහැති කුඩක් බැඳිලා නැත්තම් තැම්පත් වෙලා. හරි. හැබැයි වායුවක් පිට වෙලා බුබුල් නංගනවා අපිට පේන්නේ නැහැ. හරි. බුබුල් නංගලා තියෙනවා අපිට පේන්නේ නැහැ. හරි.
මේ බලන්න කොළ පාට හුරු පාටක් වෙලා මේක. හරි. එතකොට කොපර් සල්ෆේට් ද්‍රාවණයකට යකඩ ඇණයක් දමා නිරීක්ෂණයට දැකිය නොහැක්කේ නිල් පැහැ ක්‍රමයෙන් අඩු වෙනවා ද්‍රාවණයේ වතුරේ දුඹුරු පහසු ද්‍රාවණයක් තැන්පත් වෙනවා උෂ්ණත්වය ඉහළ යාමකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ නැති මේකෙන්. හැබැයි වෙන්නේ නැති එකම දේ තමයි වායුවක් නම් පිට වෙන්නේම නැහැ. හරි. වායුවක් නම් පිට වෙන්නේ නැහැ. එතකොට උත්තරේ තමයි වායුවක් පිට වේ කියන එක දකින්න බෑ. කොපර් සල්ෆේට් ද්‍රාවණයේ නිල් පාටයි කියලා ලියාගත්තද ළමයි? ඔව් සර්. හරි. ආයේ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ පාට ආපුවාම වෙන වෙන පාටවල් කියන්න බෑ. හරි. ඊගාවට මැග්නීසියම් ධන ඔක්සිජන් හැදෙනවා මැග්නීසියම් ඔක්සයිඩ් රසායනික ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. මේකේ මන් මෙන්න මේ රවුම් කරන ටික කොයිකද රවුම් කරන්නේ? මේ තියෙන්නේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියකද ඵලද? ප්‍රතික්‍රියක තියෙන්නේ. මේ තියෙන ප්‍රතික්‍රියාවේ මොනවද? ඵලය තියෙන්නේ. ප්‍රතික්‍රියාවේ ඵලය තියෙන්නේ. එතකොට මේ ප්‍රතික්‍රියාවේ ඵලය යන්නේ මොකද්ද? මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් ඔක්සයිඩ් තමයි ප්‍රතික්‍රියාවේ ඵලය වෙන්නේ. මෙන්න මේ ඊගා ප්‍රශ්නේ අපි අයින් කරමු. දාහ්‍ය ද්‍රව්‍යයක් වන්නේ මොකක්ද කියන එක. ඒකට ඕනේ නෑ උත්තරේ. හරි. මේකේ දීලා තියෙන උත්තර සමහර ඒවා පැහැදිලි නෑ. ඒ කියන්නේ මොන වගේ දහනයක්ද කියලා එතන කියලා නෑ. හරි. ඊගාවට රසායනික විපර්යාසයක් වන්නේ මෙතන තියෙන රසායනික විපර්යාසය මොකද්ද පුතේ? ලෝහ මලින වීම ලෝහ මලින වීම තමයි සිදුවන රසායනික විපර්යාසය. හරි. ලෝහ මලින වීම තමයි සිදුවන රසායනික විපර්යාසය. හරි. ලී කොටයක් කැබලි වලට කැපුවාම වෙන්නේ භෞතික විපර්යාසයක්. අලුත් ද්‍රව්‍යයක් හැදෙන්නේ නැහැ එතන. ලුණු ද්‍රාවණයක් රත් කරපුවාම සිදුවෙන්නේ භෞතික විපර්යාසයක්. එතකොට වෙන්නේ මොකද්ද? වතුර ටික වාෂ්ප වෙලා ගිහලා ලුණු ටික ඉතුරු වෙනවා. භෞතික විපර්යාසයක් වෙන්නේ අලුත් ද්‍රව්‍යයක් හැදෙන්නේ නැහැ. ජලය අයිස් වෙනකොට මොකද වෙන්නේ? ජලයේ තියෙන ජලයමයි H2O මයි අයිස් වල තියෙන්නේ H2O ම තමයි. නව ද්‍රව්‍ය සංඝටක හැදීමක් සිද්ධ වෙන්නේ නැහැ. පවතින අවස්ථාව වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔක්කොම භෞතික විපර්යාස. මෙතන තියෙන එකම රසායනික විපර්යාසය තමයි ලෝහ මලින වීම. අපි ලියාගමු ඉස්සරහෙන් මොකද්ද රසායනික විපර්යාසයක් කියන්නේ කියලා. ඉස්සරහෙන් ලියන්න. තිබූ ද්‍රව්‍යයෙන් නව ද්‍රව්‍ය වරාංගස්සේ ලියන්න සංයුතිය වෙනස් ද්‍රව්‍ය සංයුතිය වෙනස් තැනීම රසායනික විපර්යාසයකදී සිදුවේ. ජනිත් මොකද බරක්කු? ජනිත්
ඊගාවට කොපර් සල්ෆේට් ද්‍රාවණයක් කහ පැහැති මෙතන තියෙනවනේ කියන්න දැන් කියන්න පෑ නිල් පැහැතිය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් නිල් පාටයි ඊට පස්සේ යකඩ කෙඳි රත් කළ විට මොකද වෙන්නේ ස්කන්ධ සංස්ථිති නියමයේ ස්කන්ධය වැඩි වේ ස්කන්ධය වැඩි වේ ස්කන්ධ සංස්ථිති නියමයට අදාළ පරීක්ෂණයේදී අපි මේක කතා කරා ඉන්න මම ඔයගලන්ට ඒක පෙන්නන්න කොයි කාමේ තියෙන්නේ අපි මෙතෙන්දි මොකද කරේ මෙන්න මේ විදිහට යකඩ කෙඳි සමාන යකඩ කෙඳි ටිකක් දෙපැත්තේ එල්ලලා ඉවරලා තරාදියක තරාදියක් වගේ උපකරණයක ඊට පස්සේ අපි මේක එක පැත්තක් රත් කළා නැත්නම් දහනය කරපුවාම මොකද වෙන්නේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කළා මේ පැත්තේ ඔක්සිජන් බැඳුනහම මේ පැත්තේ බර වැඩි වුණා මොකද උනේ මේ පැත්ත පාත් වුණා ඒ කියන්නේ මේ පැත්ත පාත් වුණා කියන්නේ මේ පැත්ත බර වැඩි වුණා කියන එක බර වැඩි වුණා කියන්නේ ස්කන්ධය වැඩි වීමක් වෙලා තියෙනවා කියන එක හරි එතකොට යකඩ කෙඳි රත් කරපුවාම ස්කන්ධය මොකක් වෙනවද වැඩි වෙනවා ස්කන්ධය වැඩි වෙනවා පදාර්ථයේ සංයුතිය වෙනස් වී නව ද්‍රව්‍යයක් සෑදීම රසායනික විපර්යාසයකි. පදාර්ථයේ සංයුතිය වෙනස් වෙලා නව ද්‍රව්‍යයක් සෑදීම රසායනික විපර්යාසයකි. ඇත්තද පුතේ ඒක? ඔව්. සංයුතිය වෙනස් වෙලා අලුත් ද්‍රව්‍යයක් හැදෙන එක තමයි අපි කියන රසායනික විපර්යාසයක් කියලා. සංයුතිය වෙනස් වෙන්නේ නැත්නම් ඒක භෞතික විපර්යාසයක්. ජලයේ අයිස් බවට පත් වීම ඒට උදාහරණයකලු. ඇත්තද? වැරදි ජලයේ අයිස් බවට පත් වෙන එක ඒකට උදාහරණයක් නෙමෙයි. හරි. එහෙනම් ඒක වැරදි. එතකොට මේකෙන් නිවැරදි වෙන්නේ මොනවා විතරයිද? ඒ විතරයි. හරි. ඒ පමණයි. ඊගාවට හිස්තැන් පුරවන්න තියෙනවා. ඝනයක් ද්‍රවයක් බවට පත් කරනවා. දැන් අපි කලින් ලිව්වා. ඝනයක් ද්‍රවයක් බවට පත් වීම මොකද්ද? විලයනය විලයනය. ඊට පස්සේ ද්‍රවයක් ඝනයක් බවට පත් වෙන එකට මොකද්ද කියන්නේ? හිමායනය ද්‍රවයක් ඝනයක් බවට පත් වෙනවට අපි කියනවා හිමායනය වෙනවා කියලා. හිමායනය. හිමායනය වෙනවා. ඊට පස්සේ ද්‍රවයක් වායුවක් බවට පත් වීම. වාෂ්පීකරණය. ඔව්. වායුවක් ද්‍රවයක් බවට පත් වීම. ඝනීභවනය. ඔය වලාකුළු වල එහෙම වෙන්නේ ඝනීභවනයනේ. ජල වාෂ්ප ජල බිඳු බවට පත් වෙනවා. ජලයේ ඝනීභවනය වෙනවා. ඊට පස්සේ ඝනයක් ද්‍රව නොවි වායු බවට කෙලිම පත් වෙන එකට අපි කියනවා ඌර්ධපාතනය කියලා. ඌර්ධපාතනය. හරි. ඊගාට ස්කන්ධ සංස්ථිති නියමය කියන්නේ මොකක්ද කියලා අහනවා. මොකක්ද ස්කන්ධ සංස්ථිති නියමය කියලා කියන්නේ?
මෙන්න තියෙනවා ස්කන්ධ ශාස්ත්‍රීය නියමය. රසායනික ප්‍රතික්‍රියාවේදී එහි සමස්ත ස්කන්ධය වෙනස් නොවේ කියලා කියනවා. ඒ කියන්නේ ස්කන්ධය සංස්ථිතිකයි කියලා කියනවා. මට මේකට මේ උත්තරයක් දෙන්න හොඳට පුතේ. ස්කන්ධ සංස්ථිති නියමය ප්‍රකාශ කරන්න නම් ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න ඕනි විවෘත පරිසරයකද සංවෘත පරිසරයකද? මතකද කාට හරි? මෙන් තියෙනවා සංවෘත පරිසර. මෙන් තියෙනවා සංවෘත පරිසර. මෙහෙම කරොත්ද ස්කන්ධ සංස්ථිතිය නියමය හොයන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් මේ වගේ විවෘත පරිසරයක කරොත්ද? විවෘත පරිසරයක. හරි චෝක්. දැන් අපි මේකෙන් උදාහරණයක් ගමුකෝ මේ ක්‍රියාකාරකමේ. දැන් හිතන්න අපිට ඕනි මේකෙදි ස්කන්ධය මේ කියන්නේ මුලින් තිබ්බ ස්කන්ධය පස්සේ තිබ්බ ස්කන්ධයේ වෙනසක් නැහැ කියලා කියන්න. අපි ඉස්සෙල්ලාම මේ පරීක්ෂා නලයට බැලුමක් ගැට ගහන්නේ නැතුව මෙහෙම ගිනි කූරු ටික දාන්න. ගිනි කූරු ටික දාන්න. හතරක් තියෙනවානේ අපි හතර මන්දිමුකෝ නැත්තම් එහෙම එකක් නැහැ කියලා කියයි. ඔන්න ඊගාව එක. හරි. ඊට පස්සේ අපි මේක රත් කරනවා. රත් කරනකොට ගිනි කුරු ටික පිච්චෙනවා. පිච්චෙනකොට මොකද වෙන්නේ පුතා? වායුව ටික මොකක් වෙනවද? පිට වෙලා යනවද නැද්ද? පිට වෙලා යනවා. එතකොට අපිට දැන් කලින් අපිට ආරම්භයේදී මේකේ ස්කන්ධය මැනගන්න පුළුවන්. පරීක්ෂා නලයේ සහ ගිනි කූරු වල ස්කන්ධය මැනගන්න පුළුවන්. අවසානයේදී හැදෙන ඵල හැම එකම ස්කන්ධය මැනගන්න පුළුවන්ද මෙහෙම තිබ්බොත්? බැහැ. ඇයි බැරි? බැහැ. විවෘත පරිසරය. හරි විවෘත පරිසරයක් තමයි. ඇයි බැරි? මොනවද ස්කන්ධය මැනගන්න බැරි වෙන්නේ? එහි ඵලයේ ඵලය කියන්නේ මොනවද? දුම. දුමේ අපිට ස්කන්ධය මැනගන්න බෑ. ඒකට හේතුව තමයි මේ තියෙන විවෘත පරිසරයක්. විවෘත පරිසරයෙන් වෙන්නේ අර බාහිර පරිසරයට පද්ධතියේ ඉඳලා බාහිර පරිසරයට ද්‍රව්‍ය ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා අවසානයේදී මොකද්ද උනේ කියලා අපිට තේරුම් ගන්න බෑ. අවසානයේදී ස්කන්ධයේ කිරුවට හැදුන ඔක්කොම ඵලවල ස්කන්ධය එන්නේ නැහැ. එතකොට අවසානයේදී බලනකොට ස්කන්ධය අඩු වෙලා වගේ පේනවා අපිට. හරි. හැබැයි අඩු වෙලා නැහැ. ඇත්තටම මොකද වෙලා තියෙන්නේ? අඩු මේ අර ස්කන්ධයේ මේ එන්න ඕනේ ටිකක් මෙතන නැහැ. ඒ ටික පිට වෙලා ගිහිල්ලා. විවෘත පරිසරයක්. එහෙනම් විවෘත පරිසරයේදී අපිට ස්කන්ධ සංස්ථිති නියමය ඔප්පු කරන්න බෑ. එහෙනම් අපි ඒකට සංවෘත පරිසරයක් යොදා ගන්න ඕනේ. ඔන්න මේ මෙතන හදලා තියෙන පරිසරය වගේ මම ඇඳ පරිසරය අයින් කරන්න. ඔන්න දැන් සංවෘත නැත්තම් ක්ලෝස්ඩ් මේ එන්වයරන්මන්ට් එකක්. හරි. සංවෘත මේ පරිසරයක්. මේකෙදි මොකද වෙන්නේ? මේ ගිනි කූරු ටික මේ දැන් මුලදී ස්කන්ධය ගත්තොත් එහෙම ගිනි කූරු වල ස්කන්ධය එනවා. තව මොනවද ස්කන්ධය එන්නේ පුතේ? නලයේ ස්කන්ධය එනවා. තව බැලුනේ ස්කන්ධය එනවා. හරි. ඊට පස්සේ අපි මේක දහනය කරාට පස්සේ මේක රත් කරාට පස්සේ මේක දහනය වෙනවා. දහනය වුණාම හැදෙන ඵල ටික මේ පරිසරයෙන් පිට වෙලා යනවද දැන්? නැහැ. ඔව් පරිසරයෙන් පිට වෙලා යන්නේ නැහැ. ඒ හින්දා අපි මේක දෙවෙනි වතාව ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා අවසානයේදී අපි මේකේ ස්කන්ධය කිරුවාම ඵලවල සියලුම ඵලවල ස්කන්ධය අපිට ලැබෙනව නේද? ඔව්.
ඔව්. එහෙනම් අපිට එතෙන්දී ස්කන්ධ සංස්ථිති නියමයේ භාවිත මේ ඔප්පු කරන්න පුළුවන්. මට කියන්න මෙන්න මේ ප්‍රශ්නෙට හොඳට හිතලා උත්තරයක් දෙන්න. අපි මුලදී මේකේ ස්කන්ධය කිරනවා දහනය කරන්න කලින් ගිනි කූරු වල නලයේ සහ බැලුනේ ස්කන්ධය කිරනවා. දහනය කරාට පස්සේ දුම් ටිකේයි මේක හැදුන අලු ටිකේයි ඊට පස්සේ මේ පරීක්ෂා නලයේ බැලුනේ ස්කන්ධය කිරනවා. මේ දෙකේ මේ අගයන් දෙකේ වෙනසක් තියනවද නැත්නම් සමානයිද? සමානයි. හරියටම හරි. සමානයි. මොකද කිසිම දෙයක් පද්ධතිය තුලට අලුතෙන් ඇවිල්ලත් නැහැ. කිසිම දෙයක් පද්ධතියෙන් ඉවත් වෙලත් නැහැ. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම මෙන්න මේක. කොයිකද ඉන්න මම ඔයගලන්ට පෙන්නන්න. මේක ගත්තොත් එහෙම මේ තියෙන විවෘත පරිසරයක්ද සංවෘත පරිසරයක්ද? විවෘත පරිසරයක්. විවෘත පරිසරයක් තියෙන්නේ. එතකොට පුතේ මේකේ එක පැත්තක් දහනය කරොත් එහෙම මොකද වෙන්නේ? බාහිර වායු ගෝලයේ ඉඳලා ඔක්සිජන් ඇවිල්ලා මේ යකඩ කෙඳි වල බැඳෙනවා. එතකොට බර මොකක් වෙනවද? වැඩි වෙනවා. බර වැඩි වෙනවා. හරි. එතකොට බාහිර පරිසරයත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා ඒකේ. හරි. ඒ හින්දා මේ වගේ විවෘත පරිසරවල වල ස්කන්ධ සංස්ථිති නියමය ඔප්පු කරන්න යන්න බෑ. ඒකට සංවෘත පරිසරයක්ම තියෙන්න ඕනි. හරි. ස්කන්ධ සංස්ථිති නියමය මොකක්ද කියලා ඇහුවේ අපි ඒක පැහැදිලි කරා. මොකද්ද ස්කන්ධ සංස්ථිති නියමය කියන්නේ කියලා? මොකද්ද? රසායනික ප්‍රතික්‍රියාවකදී සමස්ත ස්කන්ධය වෙනස් වෙන්නේ නෑ. එනම් ස්කන්ධය සංස්ථිතිකයි. හරි. එනම් ස්කන්ධය සංස්ථිතිකයි. ඊගා ප්‍රශ්නේ සංවෘත පද්ධතියක් කියන්නේ හඳුන්වන්න කවුරු හරි කියන්නේ මොකද්ද සංවෘත පද්ධතියක් කියන්නේ කියලා? පද්ධතියෙන් පරිසරයෙන් පද්ධතියක් ද්‍රව්‍ය හෝමාරු නොවේ. ඔව්. පරිසරයෙන් පද්ධතියට හෝ පද්ධතියෙන් පරිසරයට ද්‍රව්‍ය හුවමාරු නොවන පද්ධතියකට අපි කියනවා සංවෘත පද්ධතියක් කියලා. මට අර වෙනද වැඩ කරන කට්ටිය නිකන් වැඩ කරලා නැහැ වගේ පේනවා සමහර අය විතරක්. උත්තර දෙනවා දැන් මට පේනවනේ මෙතන කතා කරන කට්ටිය. එතකොට වෙනදා උත්තර දීලා එහෙම හිටපු කට්ටිය එක්කෝ ඒගොල්ලෝ උත්තර දෙන්නේ නැහැ. එහෙම නැත්තම් කරලා නැහැ. මොකද හේතුව? ගෙවල් වලින් අහන්න වෙයිද දන්නේ නැහැ. මම දැන් ටික වෙලාවක් බලාගෙන හිටියා. සමහර අය කියන්නේ මොකක්ද ඒකට හේතුව? එහෙම වෙන්න විදිහක් නැහැ නේ. වැඩ කරපු ළමයි ඒගොල්ලෝ දැන් ඔන්ලයින් හින්දා විනාශ වෙලා WhatsApp Facebook අනම්මනම් ඒ වලට ඇබ්බැහි වෙලා වැඩ කරන එක නවත්තලා අනාගතේ විනාශ කරගන්න හදනවද නැත්නම් ටීවී වලට ඇබ්බැහි වෙලා ඉන්නවද නැත්නම් වෙන මොනවා හරි දේවල් වලට ඇබ්බැහි වෙලා මේ වැඩ කරන එක නවත්තලාද? මොකද්ද ප්‍රශ්නේ? මට අද හැමෝම කරපු පේපර් එකේ ෆොටෝ එකක් එවන්න ඕනි පන්තිය ඉවර වෙලා. හැමෝම එවන්න ඕනි. මට එව්වේ නැත්තේ කවුද කියලා මම නෝට් කරගන්නවා. හරි. මට හිතන විදියට සමහර මං හිතාගෙන ඉන්න අය කරලා නෑ වගේ. හරි. අපි බලමු මේක හදාගත්ත ඒ කියන්නේ ඔයගොල්ලෝ වැරදි නිවැරදි කරපු පේපර් එකේ ෆොටෝස්. දැන් සමහර අය දැන් මම ඔය ඉස්සර ඉඳන් කියන එවන්න කියලා මුලදී හැමෝම එව්වා. අග වෙනකොට හැමෝම එවන්නේ නෑනේ. අර කීප දෙනා එවන්නේ. අනිත් කට්ටියට නිකන් ඇහින්නේ පේන්නේ එහෙම. හරි. එතකොට අද දවසේ ඔක්කොම අය එවන්න ඕනේ මට. හරි ඉවර වෙලා. මම බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා කට්ටියට. හරි ගෲප් එකට දාන්නකෝ ඊයති. හරි සමහර අය දාලා තියෙන මම කරා කියලා හරි කමන්නේ මම නම් කිව්වේ නෑ කාගේවත් කරලා තියනවද නැද්ද කියලා නම් කිව්වේ නෑ මට මේ පේන විදිහට මම මේ කිව්වේ. හරි
හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ සිංකැබැල්ල අතර ප්‍රතික්‍රියාවේදී දැකිය හැකි නිරීක්ෂණ දෙකක්. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ සිංකැබැල්ල. අපි බලමුද? මෙන්න තියෙනවා. දකින්න හම්බෙන නිරීක්ෂණ දෙකක්. මේකේ පළවෙනි නිරීක්ෂණය ඔයගොල්ලෝ දකින්න හම්බෙන පළවෙනි නිරීක්ෂණය මොකද්ද පුතා? හොඳම නිරීක්ෂණය මොකද්ද? සිංකැබැලෙන් සිංකැබැල්ලෙන් වායු බුබුලු පිට වෙනවා. ඊට අමතරව මේ සිංකැබැල්ල දිය වෙනවා. සිංකැබැල්ල ක්ෂය වෙනවා, දිය වෙනවා. හරි. ඊට පස්සේ හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. හරි. ඒවා ලියන්න. හරි. සිංකැබැල්ලෙන් වායු බුබුලු පිට වෙනවා. සිංකැබැල්ල ක්ෂය වෙනවා. එහෙම නැත්නම් සිංකැබැල්ල දිය වෙනවා. ඊගාවට හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. නැත්නම් වායුවක් පිට වෙනවා කියලා මුලින්ම බුබුලු දානවා කියන්නේත් ඒකම තමයි. ලෙඩ් නයිට්‍රේට් රත් කරනකොට පිට වෙන වායුව මොකක්ද කියලා අහනවා. ලෙඩ් නයිට්‍රේට් රත් කරනකොට මොකද්ද පිට වෙන්නේ? එන්න තියනවා ඉන්න පෙන්නන්න. මොකක්ද ඒ? එන්න තියනවා ලෙඩ් නයිට්‍රේට්. මේ ටික ඕනේ නැහැ රත් කන්න ටික බලමුකෝ අපි. මට පේන විදිහට මේ අයියා පරීක්ෂණ නලයකට දාලා තියෙන ලෙඩ් නයිට්‍රේට් එහෙම දාන්නේ නැහැ කැකෑරුම් නලයකට දාලා තමයි මේක අල්ලන්නේ.
මෙයාගේ වෙලාවට මේක පුපුරන්නේ නැහැ. එහෙම නැත්නම් පරීක්ෂා නලයකට දාපුවාම පුපුරනවා. පරීක්ෂා නල හදලා තියෙන්නේ ඔය මොනවා හරි ද්‍රාවණ හදලා බලන්න මිසක් රත් කරන්න නෙමෙයි. හරි. මේ පේන විදිහට පරීක්ෂා නලේ පොඩි කැකෑරුම් නලේ ලොකුයි. ලොකු එක නැත්නම් කැකෑරුම් නලේ තමයි ගන්න ඕනි අපි රත්කාන ද්‍රව්‍ය. මෙයා අරන් තියෙන පරීක්ෂණ නලය. මේ බලන්න ලෙඩ් නයිට්‍රේට් රත් කරනකොට මොකද වෙන්නේ කියලා. දුඹුරු පාට වායුවක් යනවා. මොකද්ද මේ දුඹුරු පාට වායුව? මේ යන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් ලියා ගන්න. नाइट्रोजन डाइऑक्साइड वायु ඊගාවට රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට සාක්ෂි හතරක්. මොනවද පුතේ සාක්ෂි? වර්ණය වෙනස් වේ. වායුවක් පිටවීම, උෂ්ණත්වය වෙනස් වීම, ආලෝකයෙන් තෘප්ති වීම, වර්ණය වෙනස් වීම, ආක්ෂේප දැනීම, වර්ණය වෙනස් වීම. ඊගාවට ගන්ධය වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඊගාවට ආලෝකයක් පිට වෙන්න පුළුවන්. ඊගාවට ශබ්දයක් පිට වෙන්න පුළුවන්. ඊගාවට වායුවක් පිට වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් වෙන්න පුළුවන් රසායනික විපර්යාස. ඊට පස්සේ උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. ඔවෙන් හතරක් ලියලා තියෙනවා නම් හරිද? ඊට පස්සේ රසායනික ප්‍රතික්‍රියාවලදී ස්කන්ධයේ සංස්ථිතික බව මුල් වලට ප්‍රකාශ කර විද්‍යාඥයා කවුද? ඇන්ටනි ලැවෝසියර්, ඇන්ටනි ලැවෝසියර්. ඇන්ටනි ලැවෝසියර්. ලියන්න නැත්තම් ලියා ගන්න. ගියා. හරි. වාතයේ ඇති දහන පෝෂක වායුව කුමක්ද? ඔක්සිජන් වායුව. ඔක්සිජන් වායුව. වාතයේ තියෙන දහන පෝෂකය තමයි ඔක්සිජන් වායුව. ජලන අංකය යනු කුමක්ද? නැත්නම් ජලන උෂ්ණත්වය කියලා කිව්වොත් කමක් නැහැ මේකට. ජලන උෂ්ණත්වයේ ගිනි ත්‍රිකෝණය ගැන අපි කතා කරානේ. දහන පෝෂකයක් තියෙනවනේ, දාහ්‍ය ද්‍රව්‍යයක් තියෙනවනේ, ජලන උෂ්ණත්වයක් තියෙනවනේ. අනේ දාහ්‍ය ද්‍රව්‍ය වාතයේ දහනය වීම ආරම්භ වන උෂ්ණත්වය. අන්න හරි. දාහ්‍ය ද්‍රව්‍ය වාතයේ දහනය වීම ආරම්භ වන උෂ්ණත්වය. ඉතා හොඳයි. හරි.
ඒක තමයි ජවලන අංකය නැත්නම් ජවලන උෂ්ණත්වය කියලා කියන්නේ. මෙතනට වරහන් ආශ්‍රය දාගන්න ජවලන උෂ්ණත්වය කියලා. හරි. ලියන්න දාහ්‍ය ද්‍රව්‍ය වාතයේ දහනය වීමට අවශ්‍ය අවම උෂ්ණත්වය. දහනය යනු කුමක්ද? මොකද්ද පුතේ දහනය කියලා කියන්නේ? දාහ්‍ය ද්‍රව්‍ය දහන පෝෂක ද්‍රව්‍යයක් සමග ප්‍රතික්‍රියා කිරීම. ඔව් දාහ්‍ය ද්‍රව්‍ය දහන පෝෂකයක් සමග ප්‍රතික්‍රියා කිරීම. අපිට මේකේ තියෙනවා දහනය කියන එක බලන්න. අපිට දහනය වෙනම එකක් තියෙනවානේ මේකේ. කො දහනය මේ තියෙන ජවලන උෂ්ණත්වය ගැන මෙතන මෙන් තියෙනවා දාහ්‍ය ද්‍රව්‍ය දහන වායුවක් සමග දහන පෝෂක වායුවක් සමග ප්‍රතික්‍රියාව දහනයයි කියලා තියෙනවා එතන. හරි. ලියාගත්තේ නැති කට්ටිය ලියාගන්න. හරි. ඊගාවට දහනයේදී පිට කරන ශක්ති ප්‍රභේද දෙකක් පිට කරනවා දහනයකදී. මම දැන් එක එක්කෙනාගෙන් අහන මෙතන ඊගාව පේපර් එකේ වෙනකම්. අහුන්නේ නැහැ කියන්න බෑ. අපි පටන් ගමු මුලින් ඉඳන්ම. ඉස්සෙල්ලාම ඉන්නවා 8B සිත්මි හිමාශා අමරනාත්. කියන්න බලන්න දහනයේදී පිට කරන ශක්ති ප්‍රභේද දෙක. සිත්මි ඔක්සිජන් කියන්නේ ශක්ති ප්‍රභේදයක්ද? පේපර් එක කරාද? නෑ අනිත් එක කළේ. ඇයි මේක කරේ නැත්තේ? මම දෙකම දැම්මනේ ගෲප් එකට. මොකද පේපර් එක කරේ නැත්තේ? ඔහොම බෑ පුතේ. ඕක තමයි මං කිව්වේ. දැන් කීප දෙනෙක් ඉන්නවා වැඩ කරන්නේ නැති කට්ටිය. දැන් වැඩ කරපු කට්ටිය වැඩ කරන්නේ නැහැ කියලා කිව්වේ ඕක තමයි මං. හරි. දැන් සමහර අය උත්තර දෙන්න නොදෙන විදියෙන් මට දැනගත්ත හැකි පේපර් එක කරලාද නැද්ද කියලා. ඒක තමයි මම මේ අහන්න පටන් ගත්තේ දැන් ඉඳන් උත්තර. තේරුමක් නැහැනේ මේ වැඩේ. හරි. දැන් අපිත් කාලය කැප කරන ඔයගොල්ලෝ කාලය කැප කරන මේ ඩේටා නාස්ති කරගෙන හරි. මෙතෙන්ට එනවා වැඩ කරන්නේ. තව කවුද පේපර් එක කරේ නැත්තේ? තිසරි කරාද? සර් මටත් කරගන්න බැරි වුණා.
තේරෙනම් බැරි වුණා කිව්ව මම කලින් කරන්න බැරි වුණා කිව්වහම කිව්වේ ඇයි නම කියලා අහනකම් ඉන්නේ. ඇයි කරන්න බැරි වුණේ තිසරි? මං කරා සර්. එහෙනම් කරන්න බැරි වුණා කියලා කිව්වේ. මම නෙමෙයි කිව්වේ. මම කවුද කිව්වේ එහෙනම්? සර් මම පාරින්දි. ඇයි පාරින්දි කරන්න බැරි වුණේ? තව කවුද? සයෝනි කරා සර්. ඉෂානි සර් බැටි වුණා. ඇයි ඉෂානි? ජනිත් කරාද? දැන් මෙහෙමයි. දැන් ඕගොල්ලෝ දැන් 9 වසරට යනවා කියලා කියන්නේ සාමාන්‍ය පෙරට පේන තෙක් මාන්ට යනවා කියන එකනේ. හරි. එන්න එන්න වැඩ කරන එක වැඩි කරේ නැතත් කරපු ප්‍රමාණය හරි කරගෙන ඉන්න දැනගන්න ඕනි ඕගොල්ලෝ. හරිනේ. මම මේ ඕගොල්ලන්ට කෑ ගහනවා බයිනවත් ඒක කැමති විදිහකට ඕගොල්ලෝ ගන්න. හරි. දැන් ඕගොල්ලෝ එන්න වැඩ කරන එක අඩු කරනවා නම් හරි සාමාන්‍ය පෙළ පිළිබඳ අදහස අත්හැරගෙන ඉන්න. හරි. මට පුළුවන් මන් දන්නවා මේවා මොනවද කියලා හිතාගෙන ගොඩාක් පේලිච්ච කට්ටිය හිටිය අපෙත් යාළුවෝ. හරි. වැඩ කරොත් ඉස්සරහට ඒක අල්ලගෙන යයි. හරි. දැන් ගෙදර දැන් මේ ලබන සඳහනක කිසිම වැඩක් නැහැනේ. හරි. ගෙදරට වෙලා ඔය පන්ති කීපයක් ඇති. ඒ අරින්න මොකද්ද ඔයගොල්ලන්ට තියෙන වැඩි? මේ දීපු පේපර් එක නොකරන්න මොකද තියෙන වැඩි? මේක කරන්න වැඩිම වුණොත් දැන් යයි පේපර් එක ලියලත් පැය දෙකක් යයි වැඩිම වුණොත්. හරි. දවසකට හිතන්න දැන් සෙනසුරාදාදී අතාරින්න වෙන පන්ති දිනවා කියලා හිතන්න. හරි. දැන් මම මේක මට මතක හැටියට මම ඒවි බදාදා අන්තිමට පේපරේ දැම්ම අන්තිම පේපරේ. හරි. අර එකක් කරලා මේ වායුගෝ මේ මොකද සෞරග්‍රහ මණ්ඩලයේ මේ පේපර් එක කරා කිව්ව හින්දා මම තව එකක් දැම්මා. හරි. පේපර් දෙකයි කරන්න තිබ්බේ. එතකොට ඒ දෙක කරන්න වැඩිම වුණොත් පැය 4ක් යයි ඔයගලන්ට තිබ්බා දවස් 3ක්. මට වැඩක් නැහැ මේවා කරත් නැතත් මට නම් අදාළ නැහැ මට වැඩකුත් නැහැ. හරි. ඒක මේවා අමතක වෙන්නේ දැන් මේ ඔයගොල්ලෝ හිතාගෙන ඇත්තේ මේවෙන් වැඩක් නැහැ දැන් මේ කොහොමත් මෙතනින් වාර ඉවරයි මේ ආයි ප්‍රශ්නේ නැහැ කියලා සමහර අය පඬිතුකමට හිතාගෙන මේවා නොකර ඉන්නවා ඇතිනේ. මාර්තු වල බලන්න මොකද වෙන්නේ කියලා. හරි. දැන් මෙහි කලාපෙන් කියලා තියෙන ලොකු පරීක්ෂණයක් තියන්නේ නැහැ කියලා. හැබැයි ඒවා වෙනස් වෙන්න පුළුවන්. හරි. දැන් මේ මාර්තු වෙනකන් ඉඩ දීලා තියෙන්නේ ආයෙ මේ මිනිසුන්ට කහන වැටේ එහෙනම් කෙලිම 9 වසර උගන්වන්න තිබ්බනේ ඔයගලන්ට ලැබෙන මේ එන දවස් ඉඳලම. එතකොට මාස 3ක් වෙන් කරලා තියෙන්නේ 8 වසර ටික ඉගෙන ගන්න ඕගොල්ලන්ට ඒ ටික ඉගෙන ගන්න ඕනි හින්දා. හරි 8 වසර ඕනේ විභාගෙට 7 වසර ඕනේ 10 11 විතරක් තිබ්බා ඇති කියලා හිතාගෙන ඉන්නවනේ ඉතින් එහෙම ඉන්න. එහෙනම් ඉතින් මේවා උගන්වන්න ඕනේ නැහැනේ මොන මේ කෙහිමලකට තේනවා ඔච්චර වීදම් කරලා ඉවරලා අච්චුපොත් ගාලා ඉවන්නේ. ටීචර්ස්ලා දාලා උගන්වන්නේ. ඕනේ නැති කමටද? දැන් මේ ටික ඔක්කොම උගන්වලා ඉවරලා ඒකෙන් ටෙස්ට් එකක් තියෙන හින්දා තමයි මේ ටික ආයෙ පේපර්ස් කරන්නේ. හරි. නැත්තම් එහෙම ගිය මාසේ වෙනකොට ඉවර කරලා ඉවරලා ඔහි නිකන් ඉන්න තිබ්බා. නැත්තම් ඔහි පාඩමක් ඇද ඉන්න තිබ්බා. ඔය කරන්න තිබ්බ පාඩම ඔන්න මට මාසෙම කරන්න තිබ්බා. හරි. ඒක වෙලාව අරන් කරලා ඉවරලා ඊටු ටික වෙලාව විතර කරන පේපර් කරේ මොකටද? හරි අපිට ඔක්කොම පේපර් කරන්න වෙලාවක් නැහැ. හරි. මේ වැදගත් පාඩම් වලින් හරි පේපර් ටික කරේ මේවා අනිවාර්යයෙන් විභාගෙට සාමාන්‍ය පෙළ දක්වාම මේවා ඕනි හින්දා. රසායනික විපර්යාසයක් දහනයක් දන්නේ නැති ළමෙක්ගෙන් එතනින් එහාට අපිට මේවා උගන්වන්නේ නැහැ 10 වසරට ගිහිල්ලා. මේවා දැනගෙන ඉන්න ඕන. ඒකයි මේ පොඩි පන්ති වලදී උගන්වන්නේ. ඒතකොට මේවා මතකත් නැහැ. අහපුවාම කරලත් නැහැ. මේක බලපුවාම අඩුම ගානේ තේරෙනවනේ මේ නෝට් එක පාඩම් කරගෙන මේ කියන්නේ නිකන් ඒක නෝට් එක බලලා ලිව්වත් උත්තර
දැන් කීප දෙනෙක් ඒ වැඩේ කරලා නැහැ. වැඩ කරන්නේ ඌ අනික. මා අපේ පන්ති වලට එන්නේ නැහැ නිකන් ඔය අපත ගහන්නේ ඌ එන්නේ නැහනේ. වැඩ කරන්නේ ඌ විතරයි එන්නේ. උනුත් නොකර හිටියහම මට වැඩක් නැහැ අද රෑ මොනවා වැඩේ තියනවාද කියලා. හරි. මාත් එක තරහ වුණත් එකයි නැතත් එකයි පේපර් දෙකම කරලා එව්වේ නැත්නම් අද රෑ 8 වෙනකොට මම ගෙදරට කෝල් කරනවා. මට හැමෝගෙම ගෙවල් වල ෆෝන් නම්බර්ස් තියෙනවා. ගෙවල් වලට කෝල් කරලා අහනවා ඇයි කෝල් කරේ නැත්තේ? මට අරක තේරුන්නේ නැහැ මේක තේරුන්නේ නැහැ මට කතන්දර කියන්න එපා. දැන් මේවා සාකච්ඡා කරලානේ තියෙන්නේ. සාකච්ඡා කරලා තියෙනවා නම් පේපර් එක ලියන්න. දැන් ලියා ගන්න නැතිනේ. අමාරු ඒවයි ඔක්කොම ටික ලියා ගන්න නැතිනේ. ඒත් ලියාගත්තේ නැත්නම් ඉතින් ඒ තේරුමක් ඇත්තෙම නැහැ එහෙනම්. ඕගොල්ලන්ගේ හොඳට මේ වැඩ ටික කරන්නේ. අපිටත් නිකන් ඉන්න පුළුවන් නැත්තම් ඔය මොනවා හරි ඇදලා දාලා නිකන් ඉන්න පුළුවන්. තේරුම් ගන්න නෑනේ අපරාධේ මොළදී අහපුවාම පේපර් එක කරාද කියලා සද්ද නැතුව හිටියා කට්ටියත් එක්ක. දැන් නම් කියලා අහනකොට කරලා නෑ කට්ටිය. හරි මං තව අහන්න යන්නේ නෑ තව කවුරු නොකර ඉන්නවද මං දන්නේ නෑ. දැන් දන්නවා ඇතිනේ තමන් කරේ නැද්ද කියලා. හරි. මේ නිකන් වෙලාව යවා ගන්න උවමනාවට ටයිම් පාස් කරන්න ඔයගලන්ට පේපර් කරවනවා නෙමෙයි. හරි. වෙලාව ඉතුරු වෙන හින්දා අද පන්තිය මොකක් හරි කරන්න මොනවා බම්බුවක් හරි කියවන්න ඕන හින්දා පේපර් කරනවා නෙමෙයි ඈ. මේ ටික උගන්වලා ඔයගලගේ මතකයේ තියෙන්න ඕන හින්දායි මේවා 10 11 පන්ති වලට සම්බන්ධ වෙන හින්දායි මේවා උගන්වන්නේ. නැත්නම් හැම මේ පාඩමකින් පේපර් කරන්න තිබ්බනේ. ඒකට වැදගත් පාඩම් හොය ඒවෙන් පේපර් කරන්නේ ඒව ඕනේ හින්දා. මේ ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක කියන්නේ මොනවද ඵල කියන්නේ මොනවද කියලා ඕනියෙ නැද්ද කියලා අහන්න ඕගොල්ලන්ගේ අයියලා අක්කලා ඉන්නවනම් මේ 11 වසර කවුද කියලා දෙන්නේ 10 වසරට ගියාම ඒ වගේ පොඩි දේ ඉඳලා මේ වගේ මේවා තියෙනේව ඕනි. ඒතර අපි ඕගොල්ලන්ට විතරක් නෙමෙයි උගන්වන්නේ 9 10 11 ඒගොල්ලන්ටත් උගන්වනවා. එතකොට මේවා ඕනිනවා කියලා අපි දකිනවා. ඒකයි දැන් උගන්වන්නේ මේවා හොඳට. දැන් මේක ඕගොල්ලන්ට බැන්න කියලා හිතාගෙන ඊට පස්සේ මේ මුකුත් වැඩ නොකර ඉන්නවනම් ඒ විදිහට ඉන්න ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙම නැතුව මේකෙන් හරි හැදෙන්න ඕනි කියලා ලෙවල් හැදිලා ලෙවල් වැඩ ටික කරගන්නවා නම් එහෙම කළා ගොඩ යන්න. දෙමාපිය 1000ක් දුක් ඉඳලා ලෙවල්ලා කීයක් හරි හම්බ කරලා ලෙවල්ලා පන්ති සල්ලි දීලා ලෙවල්ලා ඒවෙන් ටියුටර් නම් ඩේටා වලටත් වියදම් කරලා ලෙවල්ලා පන්ති එවනවා. මේගොල්ලෝ පිස්සු කෙල්ලනවා. හරි. මතක තියාගන්න පහුගිය විභාග වලට දැන් ගොඩක් කට්ටිය එහෙම ඉන්නවා. දැන් මේ ඔය අපිට හම්බ වෙන අපේ යාළුවොත් එහෙමයි. සාමාන්‍ය පෙළ හොඳට පාස් වුණා කියමුකෝ A9ක් එහෙම අරගෙන. උසස් පෙළට ගියාම අන්තට්ටුවක් දාගෙන ඉන්නේ. දැන් මට පුළුවන් කියලා. ඊට පස්සේ එහෙම අය ඕනි තරම් ඉන්නවා උසස් පෙළට W3 ගත්තේ ඌ. අය අර අදිමාන්නියෙන් ඉඳලා මට පුළුවන් නේ කියලා. එහෙමනම් ඉන්න එපා. මොකද හැමදාම උගන්වන්නේ අලුත් දේවල්. පරණ දේවල් ටික පුළුවන් ඇති. හරි. අලුත් දේවල් පුළුවන් වෙන්නේ නැහනේ. ඒ ටික එහෙනම් වැඩ කරන්න ඕනි. පුළුවන් වෙන්නේ. හැමදාම පුළුවන් කියන එක තියාගෙන ඉන්නේ වැඩ කරන ළමයා. නැත්තම් එයා ඉස්සර හොඳට හිටියා කියන එක තමයි අහගන්න වෙන්නේ. එයා ඉස්සර හොඳට වැඩ කරපු ළමෙක් දැන් ඔහම උනාට කියන කතන්දරේ තමයි ඔයගලන්ට අහගන්න වෙන්නේ. හරි වැඩ කරේ නැත්තම්. දැන් ඔය කරපු කට්ටිය අනිවාර්යයෙන්ම කරපු නැති කට්ටිය අනිවාර්යයෙන්ම 8 වෙනකොට පේපර් ටික කරලා එවන්න ඕනි. හරි. එහෙම නැත්තම් මට කියන්න එපා සර් කතා කරා අපිට බැන්න ගෙවල් වලින් එහෙම කියලා මට කියන්න එපා. අනිවාර්යෙන් කතා කරනවා ගෙවල් වලට. හරි. කරපු අය කරපු නැති අය ඔක්කොම එවන්න ඕනේ. මෙච්චර ආදරෙන් ඉඳලා මම ඔක්කොම විශ්වාස කරන හින්දා මම හැමදාම අහන්නෙත් නෑ කරනවද නැද්ද කියලා. හරි. බල ඔක්කොටම ආදරෙන් ඉන්නේ එකෙක් නෑ. කරලා ඇති කියලා එල්ල විශ්වාසයෙන් තමයි පේපර් ටික කාගච්ඡා කරන්න පටන් ගත්තේ. නැත්තම් මට දැන් ෆොටෝ එව්වේ නෑ කියලා එක එක්කෙනාගේ ෆොටෝ ඉගෙන ගත්තේ නෑනේ මම මේ ටියුටර් පේපර් කරපු අය. කරලා ඇති කියලා විශ්වාසෙ තිබ්බා. දැන් ඒ විශ්වාසෙ තියලා නෑනේ. එහෙම වෙනවට මං කැමති නෑ මගේ ගෝලියෝ. වැඩක් දුන්නාම මට ආයෙ හොයන්න දෙයක් නැති වෙන්න ඕනේ. එහෙම ඒව තමයි කොහොමද පන්තියෙත් රැඳෙන්නේ. හරි. දැන් ওই 10 වසර 11 වසර හිටියා. හරි. එලවටවත් නැති මෙලවටවත් නැති ඒව හිටියා. උන් එන්නේ නැහැ. සතිය දෙකයි ඉන්නේ උන් යනවා යන්නේ. මාත් එක හරියන්නේ නැහැ නේ එහෙම වැඩ. මම ඕගලන්ටත් කියලා තියෙනවා මට ඔලු කිරි ගණන් වැඩක් නැහැ ලොකුවට. වැඩ කරන ඒව ඉන්නවා නම් ඉදි
නැත්තම් නැති වෙයි. හරි. දහනයේදී පිට කරන ශක්ති ප්‍රභේද දෙකයි තියෙන්නේ. මොනවද? තාප ශක්තිය සහ තාප ශක්තියයි ආලෝක ශක්තියයි. ආලෝක ශක්තිය හරි. එතකොට මේ පේපර් එක ඉවරයි. ඊගාවට අපිට කතා කරන්න තියෙන්නේ මම ඊගා පේපර් එක ගන්න පුතා. ස්වභාවික ආපදානේ. හරි සර්. හරි අරකට ලකුණු නම් දෙන්නේ නැහැ. ලකුණු අවශ්‍ය නැහැ. මට මේ ටික මතක් කරගන්න ඕක විතරයි උමනාව තිබ්බේ. මේකේ පාඩම අපි පස්සේ ගමු උමනා වුණොත්. හරි ස්වභාවික ආපදා ඉස්සෙල්ලාම පළවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවට බලපෑම් ඇති නොකළ ස්වභාවික ආපදාව මොකද්ද පුතා? ගිනි කඳ පිපිරීම. ගිනි පිපිරීම. ගිනි කඳ පිපිරීම. ලංකාවට බලපෑමක් ඇති කළා නැති ස්වභාවික ආපදාවක් තමයි ගිනි කඳු පිපිරීම කියලා කියන්නේ. ගිනි කඳු පිපිරීම. ඊගාවට නියඟයක් ඇතිවීමට බලපාන හේතුවක් නොවන්නේ අක්‍රමාත් ඉදිකිරීම. ඔව් අක්‍රමවත් ඉදිකිරීම ස්වභාවික හේතුවක් නෙමෙයි. හරි. ඒක ස්වභාවික හේතුවක් නෙමෙයි. අක්‍රමවත් ඉදිකිරීම කියලා කියන්නේ. එල් නිනෝ සංසිද්ධිය සුජුව බලපානවා. වියලි සුළං ප්‍රවාහ සත්ත්ව බලපානවා. මෝසම් සුළං නියමිත කාලයට නොලැබීම බලපානවා. මේ තුනම බලපානවා. හැබැයි අක්‍රමවත් ඉදිකිරීම කියන්නේ ස්වභාවික හේතුවක් නෙමෙයි. ඒක කෘතිම හේතුවක්. හරි. මොකද ඉදිකිරීම කරන්නේ මිනිසා විසින්නේ. එල් නිනෝවත් වියලි සුළංවත් මෝසම් සුළංවත් මිනිසා විසින් ඇති කරන හෝ පාලනය කරන ඒවා නෙමෙයි. ඒවා කරන්නේ කවුද? ඒවා ස්වභාවිකව සිද්ධ වෙන දේවල්. මෙතන අහන්නේ ස්වභාවික හේතුවක් නොවන්නේ අක්‍රමවත් ඉදිකිරීම. හරි. එතකොට ඒක කෘතිම හේතුවක්. ඇයි ඒ? පොළවට වතුර වැටෙන්නේ නැත්නම් ජලය උරාගන්නේ නැහැ කෘතිම මේ ඉදිකිරීම හින්දා අක්‍රමවත් ඉදිකිරීම හින්දා. අන්න එතකොට නියම් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හරි. වලාකුළකින් ආරම්භ වී පෘථිවියෙන් අවසන් වන විද්‍යුත් විසර්ජනය මොකක් කියලාද හඳුන්වන්නේ පුතා? පෘථිවි අකුණු කියලා හඳුන්වනවා. පෘථිවි අකුණු. වලාකුළු කොහෙන්ද කොහෙටද ඇති වෙන්නේ? වලාකුළකින් වලාකුළකින්. වාතයට. එතකොට වාකුණු කියන්නේ මොනවද? වලාකුළකින් වාතයට නිකුත් වෙන ලියා ගන්න. දැන් ඕවා මේ ඉගැන්වුවේ මේ කලින් පාඩමේ මම මතක වෙන්න බෑ. වලාකුණු කියලා කියන්නේ වලාකුළු එකම වලාකුළ තුල හෝ වලාකුළු දෙකක් අතර ඇති වෙන අකුණු වලට තමයි වලාකුණු කියලා කියන්නේ. ඒක ලියා ගන්න. එකම වලාකුළක් තුල හෝ එකම වලාකුළක් තුල හෝ
වලාකුළු දෙකක් අතර සිදුවෙන වලාකුළු දෙකක් අතර සිදුවෙන විද්‍යුත් විසර්ජනයක්. වලා කියන එකේම මේ අර්ථය තියෙනවනේ පුතා. ඒ හින්දා බොරු කියන්න එපා. වලා කියන්නේ වලාකුළු කියන එක තියෙනවනේ. ඒකෙන් තේරුම් ගන්න. වාකුණක් කියලා කියන්නේ වලාකුළේ සිට අවට වායු ගෝලය සමග විද්‍යුත් විසර්ජනය කර ගැනීමක්. ලියන්න. වලාකුළක සිට අවට වායු ගෝලයට සිදුවන විද්‍යුත් විසර්ජනයක්. විද්‍යුත් විසර්ජනයක්. හරි. ඊගාවට පැය 24ක් ඇතුළත මිලිමීටර් 100කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීම, ගොඩනැගිලි වල ඉරිතැලීම් ඇතිවීම, පොළව ගිලා බැසීම, නායයාමක් සිදුවිය හැකි බවට අඟවන ප්‍රකාශය නැත්නම් ප්‍රකාශ වනුයේ මොකද්ද පුතේ? A B හා C ඇතුළත මිලිමීටර් 100ට වඩා වර්ෂාපතනයක් ලැබුණොත් නායයාමක් වෙන්න පුළුවන්. ගොඩනැගිලි වල ඉරිතලනවා කියන්නේ නායයාමේ පෙර සලකුණක්. ඊගාවට පොළව ගිලා බහිනවා කියලා කියන්නේ නායයාමේ පෙර සලකුණක්. හරි. එතකොට මේවා ඉඳා නායයාමක් ඇති වෙන්න පුළුවන්. හරි. එතකොට A, B හා C ඊගාට අකුණු සහිත තත්ත්වයකදී නොකළ යුතු දෙයකි. කරන්න හොඳ නැති දෙයක්. මොකද්ද? යතුරු පැදි ට්‍රැක්ටර් පැදවීම. පිටණි වල නොසිටීම. ඒ වගේ දේවල් නොකළ යුතුයි තමයි. හරි. ඊට පස්සේ ජලාශයක ඔලු නොපැදීම. ඒකත් නොකළ යුතුයි. ඔව්. ඒවා හරි. හුදේකලා උස් ගස්යට නොසිටීම වගේ දේවල් තමයි කරන්න ඕනි. හරි. ඒ ටික හරි. හැබැයි යතුරු පැදී ට්‍රැක්ටර් වගේ විවෘත වාහනවල රැඳී ඉන්න හොඳ නෑ. විවෘත වාහනවල. හරි. එතන වරහණක් දාලා ලියා ගන්න විවෘත වාහනවල රැඳී නොසිටිය යුතුයි කියලා. විවෘත වාහනවල රැඳී නොසිටිය යුතුයි. එතකොට යතුරු පැදී ට්‍රැක්ටර් කියලා කියන්නේ විවෘත වාහන. එක එක්කෙනාගෙන් අහන්න නැද්ද කියලා අහලා තියෙනවා. ඉතින් වැඩක් නැහැ නේ. අහලා මේ කට්ටියක් කරලා නැහැ නේ. දැන් ලබන සතිය නම් අහනවා. ලබන සතියේ පේපර් එක කරලා නැත්නම් එන්නත් එපා පන්තියට.
අකුණු සහිත කාල ගුණවලදී නොකිය යුතු දේ කියලා කතා කරා. නිරිත දිග මෝසම් සුළං ඇති වනුයේ කවද ඉඳන් කවද වෙනකන්ද ළමයි? මේ සිට සැප්තැම්බර් සැප්තැම්බර් වෙනකන්. මේ සිට සැප්තැම්බර් වෙනකන් නිරිත දිග මෝසම් සුළං ඇති වෙනවා. නියඟයට බලපාන මානව ක්‍රියාකාරකමක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. නියඟයට බලපාන මානව ක්‍රියාකාරකමක් නොවන්නේ. මෝසම් සුළං නියමිත කාලයට නොලැබීම. විවිධ කියන්නේ මානව ක්‍රියාකාරකමක් නේද? ඊගාවට අක්‍රමවත් භෝග වගාව කියලා කියන්නේ මානව ක්‍රියාකාරකමක්. වනාන්තර විනාශ කිරීම කියන්නේ මානව ක්‍රියාකාරකමක්. ඒ එකක්වත් ස්වභාවිකව වෙන දේවල් නෙමෙයි. මෙතන අහන්නේ මානව ක්‍රියාකාරකමක්. එතකොට නියඟයට බලපෑවද නොපෑවද කියලා දෙයක් නැහැ. මෙතන තියෙන තුනක්ම මානව ක්‍රියාකාරකම. එකයි තියෙන ස්වභාවික ක්‍රියාකාරකම. එහෙනම් ඒක තමයි අනිවාර්යෙන් උත්තරේ වෙන්නත් ඕනේ නේ. එතකොට මෝසම් සුළං නියමිත කාලයට නොලැබීම ඉඳා නියඟය බලපෑන්න පුළුවන්. මොකද මෝසම් සුළං වලින් තමයි මෝසම් වර්ෂා ඇති වෙන්නේ. හරි. එතන මෝසම් වර්ෂා නැති වුනහම නිසි කාලයට වර්ෂා නැති වුනහම තමයි නියඟය කියලා කියන්නේ. හරි. ඊගාවට අකුණු සන්නායකය හොයාගත්තේ කවුද ළමයි? බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්. ඔව්. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් නේද? හරි. 9 වෙනි ප්‍රශ්නේ ලංකාවේ නායම් අවදාමට ලක් නොවූ දිස්ත්‍රික්කයකි. යාපනය. ඔව් යාපනය. ඇයි යාපනය එහෙම යන්නේ නැත්තේ? හඳු නෑ. ඔව් යාපනයේ යන්න දෙයක් නැහැ. කඳු නෑ. ඔක්කොම ෆ්ලැට් වීමක් තියෙන වැඩි හරිය. නායක යන්න දිහාවක් නැහැ. ආසාවටවත් නායක යවා ගන්න. ඒ කියන්නේ අර බුරුස් පදින්නවත් විදියක් නැහැ මිනිසුන්ට. නේ? ඒකට අපිට හතර වටේටම කඳු කොහෙන් කියන්නේ නායක අපේ ගෙවල් පැත්තෙන් තමයි යන්නේ නේ. රත්නපුරේ කියන්නේ නායම් අධිආවදානම් කලාපයක්. අර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නම් කරලා තියෙන ගොඩක් වෙලාවට දැන් මේ වැහි කාලට ඔයගොල්ලෝ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිකුත් කරන රිපෝට් එක ඒක දානවා නිවුස් වලට. එතකොට බැලුවොත් එහෙම කියනවා කාලගුණ විද්‍යා ආපදා කළමනාකරණ මේ කාර්යාංශයෙන් මධ්‍යස්ථානයෙන් නිකුත් කරලා තියෙන නායම් රතු නිවේදන සහිත දිස්ත්‍රික්ක කියලා කියනවා. ඔය ඔක්කොම තෙත් කලාපයේ ටික තමයි අහුවෙන්නේ. කොළඹ, රත්නපුර, ගම්පහ, ඊගාවට කළුතර, මතුගම ඔය වගේ මේ ලංකාවේ කොයිද නිරිත දිග පැත්තට වෙන්න තෙත් කලාපයේ තියෙන ඒවා තමයි ගොඩාක්. ඊගාවට බදුල්ල, නුවර, නායම් සිද්ධ වෙන. දැන් මේ දවස්වලත් අර ඔයගොල්ලෝ දකින්න ඇති එක පාරක් වහලා තියෙනවා නුවර ප්‍රධාන පාරක් මට මතක නැහැ කඩු ගන්නවා වෙන්න ඕනි. ඒ පාර වහලා. හේතුව ඒකේ කොටසක් නායම්මිට නියමිතයි. මේ ළඟදී ආපහු ඇරිය කියලා ආරංචියකුත් ආවා. දන්නේ නැහැ ඉතින් අපි නුවර යන්නේ මේ පාර වහලා තිබ්බා යන්න දෙන්නේ නැතුව නායමක් යන්න පුළුවන් මීටර් 100ක් විතර දිගට පැල්මක් ඇති වෙලා තියෙනවා කියලා. හරි. එතකොට බදුල්ල, කොළඹ, රත්නපුර මේ වගේ ඒරියාවල ඒ වගේ පැතිවල තියෙනවා කඳු. එතකොට ඒවා නායම් එන්න පුළුවන්. ඒ කියන්නේ යාපනයේ කඳු නෑමයි කියන එක නෙමෙයි. ඉතා තනින් තන ඉතා මිටි කඳු තියෙන්නේ. දැන් අපේ කඳු තියෙනවනේ. ඉතින් ආ බෙල්ල කඩනකම් බලන්න තරම් කඳු තියෙනවනේ අපිට. හරි. ඉතින් ඒව නායම්. වැස්සහම. ඊගාවට පුනර්ජනනීය බල ශක්ති විශේෂයකි කියලා තියෙනවා. මොනවද මෙතන තියෙන පුනර්ජනනීය බල ශක්ති විශේෂය? සුලන් ශක්තිය. සුළං ශක්තිය. සුළං දරත් ගන්න පුළුවන් හැබැයි නේ පුනර්ජනනීයයි. කමන්නේ වඩාත්ම නිවැරදි පිළිතුර කියලා අපි සුළං ගමු. ඉන්ධන මගේ ඉදිරි බලාගන්නේ මම පුනර්ජනනීය නෙමෙයි. මොකද පොසිල ඉන්ධන ඒව භාවිතා කරන වේගෙන් ඇති වෙන්නේ නැහැ.
සුළං ගමු ඒක. හරි. අංක 2 පළවෙනි ප්‍රශ්නේ ස්වභාවික ආපදා හට ගැනීමට හේතු වන කරුණු දෙකක් කියන්න බලන්න මොනවද කරුණු? කාල ගුණික හා දේශ ගුණික විපර්යාස හේතුවෙන් ජෛව ගෝලයේ සිදු විපර්යාස ජෛව ගෝලීය හේතු ඔව් මේකේ මානව ක්‍රියාකාරකම් තියෙනවා ස්වභාවික ක්‍රියාකාරකම් තියෙනවා ස්වභාවික ආපදා හැදීමට හේතු වන විනාශය ඊගාවට එල්නිනෝ සංසිද්ධි ඊගාවට මෝසන් සුළං නිසි ලෙස නොලැබීම ඊගාවට අක්‍රමවත් ඉදිකිරීම ඊගාවට අධික වර්ෂාපතනය ඊගාවට අක්‍රමවත් කෘෂිකාර්මික බිම් පවත්වාගෙන යාම අක්‍රමවත් භෝග වගාව ඊගාවට තව මොනවද ළමයි මට කියවුනේ නැති දේවල් මොනවද? ඔව් ඔය දේවල් තමයි භූමිකම්පා ඉඳයි සුනාමි තත්ත්වය තියෙන්න පුළුවන් ඒ වගේ දේවල් ඊගාට පොළොව යට සිදු කරන න්‍යෂ්ටිකත්ව දාබැලි ඒවා අපි 9 වසරටත් මේ පාඩම මේ විදිහටම පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා මේ පාඩම් 8 9 10 වගේ පන්ති වල 11ක් තියෙනවා එක පාඩමක් විතර තියෙනවා අර ටිකක් මේ අර කියවගෙනම යන්න තියෙන පාඩම් ඒ වගේ එකක් තමයි මේ ස්වභාවික ආපදා කියලා කියන්නේ දැන් අද ඉවර වුණා මේ නෑ අද පටන් ගත්ත ස්වභාවික සම්පත් තිරසර ලෙස භාවිතය කියලා 9 වසරට ඒකත් ඒ වගේ පාඩමක් හරි බයොත් නෙමෙයි කෙමිස්ට්‍රීත් නෙමෙයි ෆිසික්ස් නුත් නෙමෙයි අර පරිසරයේ සම්බන්ධව දාලා තියෙන එහෙම පාඩමක් අර ළමයින්ගේ දැනුම විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ ආකල්ප ඊගාවට පරිසරය පිළිබඳ දකින්න දෘෂ්ටිය පොඩ්ඩක් වෙනස් කරන්න මේ වගේ පාඩමක් දානවා. ඒකට මේකත් දාලා තියෙන්නේ මේ වගේ වැඩකට තමයි. ඊගාවට නියගේ යන්න හඳුන්වන්න කියලා තියෙනවා. හඳුන්වන්න බලන්න නියගේ. ඉන්න මම ඔයාලට පෙන්නන්න ස්වභාවික ආපදා කොණියගේ කොයි සකසේ 29 පිටුවේ නෑ මගේ මේ එකේ මම පෙන්නන්නේ මේ තියෙන වර්ෂාපතන රටාව විසිදුවන වෙනස් වීම නිසා දිගු කාලීනව වර්ෂාපතනය අඩුවීම නියඟයයි. දිගු කාලීනව වර්ෂාපතනය අඩු වෙනවා. හරි. ශ්‍රී ලංකාවට සංවහන වැසි ලැබෙන මාස මොනවාද? මාර්තු අප්‍රේල් සැප්තැම්බර් ඔව් සංවහන වැසි ලැබෙන මාර්තු අප්‍රේල් සහ සැප්තැම්බර් ඔක්තෝබර් කාලවල වලදී. ඊගාවට එල්නිනෝ ඇතිවන්නේ ඇයි එල්නිනෝ ඇතිවන්නේ? පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම එල්නිනෝ සහ ලානිනා කියන සංසිද්ධි සාගරයේ දියවැල් හා සම්බන්ධ සංසිද්ධි දෙකක්. මේ සාගරයේ දියවැල් වෙනස් වෙනවා සාගර ජලයේ උෂ්ණත්වයේ වෙනස් වීම හින්දා. මේක මුළු ලෝකෙම දේශගුණික විපර්යාසයන් ඇති වෙන්න පවා බලපාන තරම් ප්‍රබල මට්ටමේ වෙනසක්.
එතකොට එල්නිනෝ සංසිද්ධිය ඇතිවන්නේ මේකෙදී සාගර ජලයේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒ වගේ අදහසක් ලියලා එක තිබ්බනම් හරි. සාගර ජලයේ උෂ්ණත්වය වෙනස් වීම හින්දා තමයි එල්නිනෝ සංසිද්ධිය ඇතිවන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ දම්පාට පෑනේ ලියා ගන්න. ඒ නිසා සාමාන්‍ය සුළං රටා සහ දියවැල් ගමන් කරන රටා වෙනස් වේ. සාමාන්‍ය සුළං රටා සහ දියවැල් ගමන් කරන මාර්ග වෙනස් වේ. හරි සර්. ලියව හරි. ඊගාවට ජල සංරක්ෂණය සිදුවන ලෙස ආයි කියන්නකෝ කියලා තියෙනවා. මේ නිසා එල්නිනෝ සංසිද්ධිය නිසා සාමාන්‍ය සුළං රටා සහ දියවැල් ගමන් කරන රටාව වෙනස් වේ. සාමාන්‍ය සුළං රටා සහ දියවැල් ගමන් කරන රටා වෙනස් වේ. හරි ඊගාවට ජල සංරක්ෂණය සිදුවන ලෙස කෘෂිකාර්මික කටයුතු සැලසුම් කර හැකි ආකාර තුනක් භෝග වගාවේදී කොහොමද අපි සැලසුම් කරන්නේ? පිරිමැසුම් දායි ජල සම්පාදන ඔව් නියං ප්‍රතිරෝධී භෝග වගා කරන්න පුළුවන් අපිට. හරි ඊට පස්සේ පිරිමැසුම් දායක ජල සම්පාදන ක්‍රමයන් භාවිතා කරන්න පුළුවන්. ඊගාවට තව එකක් කිව්වොත් ඔය පොළවේ ජලය වාෂ්ප වෙනවට වසුන් යොදන්න පුළුවන්. වසුන් කියන්නේ වසු පැටවුන් එහෙම නෙමෙයි හොඳේ. වසුන් කියලා කියන්නේ වැසි වහනවා කියන එක. ඔය වේලිච්ච කොළ අතු වගේ අරගෙන පොළව වහන්න පුළුවන්. එතකොට පොළවේ තියෙන වතුර ටික වාෂ්ප වෙන්නේ නැහැ. හරි. වසුන් යෙදීම. ඒක ඉස්සරහින් දාන්න වියලි කොළ අතු යොදාගෙන පොළව විවෘත පොළව වසා දැමීම කියලා. එතකොට ඒකට ඔය මානං කැකිල්ල ඊගාවට කුඩු දවුල අතු පොල් අතු පුවක් අතු ඊගාවට පිදුරු ඒ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. එහෙම කළා පොළොව වැහුවාම පොළොවට ඉරෙලිය කෙලින්ම වැටෙන්නේ නැහනේ. එතකොට ජලය උරා ගන්න මේ වාෂ්ප වෙලා යන්නේත් නැහැ. හරි. හරි සර්. ඊගාවට ෂණික ජල ගැලීම ඇති වෙන්න හේතු දෙකක්. ෂණික ජල ගැලීම වර්ෂාපතනය අවධිමත් ගොඩ කිරීම අවධිමත් ගොඩ කිරීම වර්ෂාපතනය. එතකොට මෙතෙන්දී වෙන්න පුළුවන් අර නාගරික ප්‍රදේශවල ගලා පවතින මාර්ග ජලය ගලා පවතින මාර්ග අවහිර වීම වෙන්න පුළුවන්.
ඊගාවට අවිධිමත් ගොඩ කිරීම හරි අවිධිමත් ගොඩ කිරීම ඒවා හින්දා ක්ෂණික ජල ගැලීම් ඇති වෙන්න පුළුවන් ජල ගැලීම් හේතුවෙන් ඇතිවන බලපෑම් තුනක් ජීවිත හානි ඔව් ජීවිත හා දේපල හානි වෙන්න පුළුවන් විදුලි සැපයුම් ප්‍රවාහන වගේ දේවල් අඩාවල වෙලා යන්න පුළුවන් ඊගාවට ජල මූලාශ්‍ර අපවිත්‍ර වීමෙන් බෝවන රෝග පැතිරෙන්න පුළුවන් හරි පාචනය වගේ දේවල් වලින් පැතිරෙන්න පුළුවන් හරි ආපදා මල්ලේ තිබිය යුතු ද්‍රව්‍ය දෙකක් මොනවද තියෙන්න ඕනි ආපදා මල්ලේ අරන් යනකොට පානීය ජලය තියෙන්න ඕනි වියලි ආහාර ඊට පස්සේ ඔය මොන හරි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කියන්නේ බෙහෙත් වගේ දේවල් ඒ වගේ දේවල් තිබ්බට කමන්නේ හරි රේඩියෝ එක ලියන්න එපා ඒක වෙනම නාය යෑමක් යනු කුමක්ද මොකද්ද නාය යෑමක් කියලා කියන්නේ උස්තනකාරක තට්ටුවක ඇති පස් තට්ටුවක් පහළට ලිස්සා යාම තමයි නාය යෑමක් කියලා කියන්නේ උස් බෑවුමක ඇති පස් තට්ටුවක් පහළට ලිස්සා යෑම ඊගාවට නාය යෑමක පෙර සලකුණු තුනක් පොළව ගිලා බැසීම බෑවුම් සහිත තැන් වලින් අලුතින් ඉදිතල යන්න පුළුවන් ගොඩනැගිලි ඉදිතලන්න පුළුවන් බෑවුම් වල ඇති ගස් හදිස්සියේ මිය යන්න පුළුවන් හදිසි මඩ වතුර කාන්දු වෙන්න පුළුවන් තිබුණ ජල උල්පත් නැති වෙලා යන්න පුළුවන් අලුත් ජල උල්පත් ඇති වෙන්න පුළුවන් ඊගාවට ඔය වගේ නැත්තම් සත්තුන්ගේ ස්වභාවික හැසිරීම අස්වාභාවික හැසිරීමක් වෙන්න පුළුවන් ඊගාවට දවසකට මිලිමීටර් 100ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙන්න පුළුවන් හරි ඒ වගේ ඒවා නාය යෑමේ පෙර සලකුණු ඊගාවට අකුණු ගැසීමක් යන්න හඳුන්වන්න මොකද්ද අකුණු ගැසීමක් කියලා කියන්නේ ධන ආරෝපණ වලාවේ ඉහළ කොටසේ එක්රැස් වන අතර ඍණ ආරෝපණ පහළ කොටසේ එක්රැස් වේ වලයට පහළින් පොළවේ ධන ආරෝපණ හටගනි ආරෝපණ ප්‍රමාණය එක්තරා මට්ටමට පැමිණි විට විද්‍යුත් විසර්ජනය සිදුවේ ඒ අකුණක් ගැසීම ලෙස හඳුන්වයි. ඔව් ඒක සම්පූර්ණ විස්තරයක් ලියලා හොඳයි ඒක මෙහෙම කිව්ව හැකි ඔයගොල්ලෝ ලියා ගන්න ආරෝපිත වලාකුළක් තවත් වලාකුළක් සමග හෝ වාතය සමග හෝ
පොළව සමග පොළව සමග පොළව සමග ආරෝපණ හුවමාරු කර ගැනීම ආරෝපණ හුවමාරු කර ගැනීම අකුණක් ඇතිවීම නම් වේ අකුණක් ඇතිවීම නම් වේ නෑ සුපුන් ඒක හරි හැබැයි ඒක ටිකක් මතක තියාගන්න ඕනේ මම මේකේ සාරාංශයක් දුන්නේ සර් හතරවෙනි එකේ අකුණු වර්ග තුන හඳුන්වන්න කිව්වම සර් අකුණු වර්ග තුන ලියලා ඒකේ කෙටි විස්තරයක ලියන්න ඕනේද? එහෙම නෑ එහෙම අහලා නෑනේ මේකේ අහලා තියෙන්නේ අකුණු වර්ග තුන හඳුන්වන්න කියලා අකුණු වර්ග තුනයි මොනවද? වලා අකුණු වාකුණු වලාකුණු පෘථිවි අකුණු වාකුණු වලාකුණු සහ පෘථිවි අකුණු අකුණු වර්ග තුනයි හරි ඕන ලිව්වට කමන්නේ ඉස්සරහින් ඉරක් ගහලා වාකුණු කියන්නේ මොනවද වලාකුණු කියන්නේ මොනවද පෘථිවි අකුණු කියන්නේ මොනවද කියලා ලිව්වට කමක් නැහැ හරි නේද ලියලා තියෙනවා නම් හරි දාගන්න පේපර් එක ඉවරයි නේ හරි